ඔවුන්ගේ පිපාසය ඔබ වහන්සේ දකිනවා පියාණන් වහන්සේ මුවෙක් දියදුල ගාවට එනවා පිපාසයෙන් වතුර බොන්ට වගේ ඔබ වහන්සේගේ වචනය කතා කරන තැන ඒ බලය ඔවුන් දන්න නිසා ස්වාමීන් වහන්සේ ඔබගේ වචනය හොයාගෙන ආව ස්වාමීනි හාලෙලූයා හැම කෙනෙක්ම ආශිර්වාද කළ මැනව ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීනි ඔවුන් අද පැයක කාලයක්ද මේ බයිබල් පන්තියට යොදවන්නේ ඔබේ දෙගුණ තෙගුණ කරමින් ඔවුන්ට ආශිර්වාද කළ මැනව ස්වාමීනි මඟ පෙන්වුව මැනව ස්වාමීනි අපේ ඉදිරියේ ජොයින් වෙන හැම කෙනෙක්ම මම ඔබ වහන්සේට පාර කරනවා ඒ වගේම YouTube Facebook කළ හුම්කම් දෙන හැම දරුවෙක්ම මම ඔබට බාර කරනවා මේ අයට පෞද්ගලිකව ඔබ වහන්සේ කතා කළ මැනව ස්වාමීන් වහන්සේ ඕ දෙවි පියාණනි ඔබට සියල්ල බාරයි ශුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේගේ තුන්වූ නාමයෙන් ආමේන් 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 හalleluya thank you මම දිනාන්ට බාර කරනවා හැමදේම අපිට මඟ පෙන්වන්නට කියලා thank you Jesus hallelujah praise the Lord Amen. praise the Lord සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා නැවත තවත් ලස්සන දවසක if you can just close the door අපි දිගටම ඉගෙන ගන්නේ සුදු ආත්මයන්න් වහන්සේ ගැන සුදු ආත්මයන්න් වහන්සේ ගැන අපි කතා කරද්දී උන්වහන්සේගේ විවිධාකාර ගති ලක්ෂණ තියෙනවා අපිට ඉගෙන ගන්න උන්වහන්සේට කනෙක්ට් වෙච්ච උන්වහන්සේගේ මිනිස්ට්‍රි එක උන්වහන්සේගේ හැම දෙයක් ගැනම එකින් එකට අපි මේ බයිබල් පන්තිවල බලන්ට යනවා. මගේ අරමුණ ඇවිල්ලා ඔබට දෙවියන් වහන්සේව අඳුනනවා වගේම ඔබ යේසුස් වහන්සේ ගැන ගොඩාක් දේවල් දන්නවා වගේම මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන පුද්ගලයා ගැනත් ඔබ හැම දෙයක්ම ඉගෙන ගන්නට කියන එක තමයි මගේ අදිෂ්ඨානය මගේ බලාපොරොත්තුව. මොකද ශුද්ධාත්මයන් වහන්සේ තුලින් තමයි අපිට මේ හැම දෙයක්ම ලැබෙන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ තුලින් තමයි අපිට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ වගේම යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඒ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඒ නිසා අපි දිගටම ඉගෙනගෙන යමු. මම පොඩි හෝම්වර්ක් එකක් දුන්නා ගිය සුමානේ කාට හරි මතකද? මම පොඩ්ඩක් මතක් කරන්න ආසයි. ඔයගොල්ලෝ මෙනෙහි කරාද ඒ දේ ගැන? ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? Very good. අපි මට ගොඩාක් විස්තර අවශ්‍ය නැහැ. අපි විනාඩි 5-10ක් අරගෙන මොකද මං ආසයි නැවත සමරයිස් කරන්න අපේ ඉගෙන ගන්න දේවල්. එතකොට තමයි හොඳට මතක හිටින්නේ අපිට. මොකද්ද අපි මේ ඉගෙන ගන්න කියන එක. අපි පොඩ්ඩක් මතක් කරගමු. අපි මේ ඉගෙනගත්ත පාඩම් දැන් 4ක් ඉගෙන ගත්ත අද 5 වෙනි පාඩම අපි කරන්න යන්නේ. මං ආසයි අපිට පොඩ්ඩක් බලමු ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද කියන එක ඔයගලන්ට වැටහිලා තියෙනවද කියන එක පොඩ්ඩක් බලමු. අපි ප්‍රශ්නය ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ තියෙන ගති ලක්ෂණ මොනවාද? මේ සුමාන 4-3ක් අපි දැන් ඉගෙනගෙන තියෙනවා. මේ පාඩම් 4 තුල අපි උන්වහන්සේ ගැන මොන හරි අලුතෙන් ඉගෙන ගත්තද? මොනවාද අපි එයා ගැන දැනගත්තේ කියන එක මට ආසයි දැනගන්න. ඔයගලන්ට පුළුවන් විදියට මට එක කෙනා එක කරුණු කියන්න බලන්න. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයක්. Amen. Very good. දෙවියන් වහන්සේගේ බලය. බොහොම හොඳයි. ආත්මයේ සත්‍යතාවයේ දෙවියන් වහන්සේ. Praise God. Praise God. Uncle Sunil මොන හරි එකක් අංකල්ට කියන්න පුළුවන්ද? මේ ශුද්ධාත්මයන් වහන්සේ අපි යේසුස් වහන්සේව පිළිගත්ත දවසේ උන්වහන්සේ අපතොලට දුන්න තෑග්ග. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. ආමෙන්. එතකොට උන්වහන්සේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. සහ උන්වහන්සේ අපතුල ක්‍රියා කරලා තමයි දෙවියන් වහන්සේගේ වෙන දේ වචන දෙවියන් වහන්සේ අපට කී කරන දේ මේ සියල්ලම අපට තේරුම් ගන්න හැකියාව තියෙනවා. ආමෙන්. බොහොම හොඳයි. සහ උන්වහන්සේ අපතුල හිටියත් අපි උන්වහන්සේ තුළ ක්‍රියාකාරී නැත්තම් උන්වහන්සේ නිශ්ශබ්දව ඉන්න අපතුල. Very good. සහ අපි මදමුදේට අපි
උදේට හරි අපි පුළුවන් වෙලාවට අපි උන්වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ. එතකොට තමයි උන්වහන්සේ අප තුළ ඇක්ටිව් වෙන්නේ. ආමෙන්. ආමෙන්. කොට මේ දවසම උන්වහන්සේ අපව යහපත් විදියට ගෙනියනවා. Praise God. Praise God. ඒක නම් අප්පල සන්නාග දෙන්නම ඕනේ. Well done. Sister කුමාරි ඔයාට මොන හරි එකක් තව ඇඩ් කරන්න පුළුවන්ද අපිට? ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය තමයි උන්වහන්සේ පිළිගත්ත දවසේ ඉඳලා අපිට දුන්නේ. ඒ කියපු ඔක්කොම අපි කාටත් එක පොදුයි එකයි. මොකද එකම දෙවියන් වහන්සේ අපි අදහන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතය තුළ අපි පාපයට යනකොට අපිව පාපයෙන් වළකා ගන්න ශුද්ධාත්මයන් වහන්සේ අපිට උදව් කරනවා. අපිට දේව වචනය තුල ගමන් කරන්න උදව් කරනවා. Praise God. ඒ වචනේ අනුව ජීවත් වෙන්න උදව් කරනවා. Praise God. ඒ වගේම දෙවියන් වහන්සේ අපට දීපු ඒ ගැළවීම අප තුල තියාගන්න සුද්ධාත්මයන් වහන්සේ අපි පව් කරන්නටත් උන්වහන්සේ කියලා තියෙනවා කියාගත්තු නැති කේන්ද්‍රීය ධර්මවලින් අප උදෙසා යාඥා කරනවා කියලා. සමහරට අපි පසුබට වෙන වෙලාවට ඒ සුද්ධාත්මයන් වහන්සේ අපේ කඩාවත් අතරින්නේ අප උදෙසා මැදිහත්කාරකම් කරනවා. බොහොම හොඳයි. Thank you sister. බොහොම හොඳයි. ඒ වගේ හුඟක් ඇත්තටම දෙවියන් වහන්සේට අපි ජීවිතේ බාර දුන්නාම අපේ ජීවිතේ සම්පූර්ණ පාලනය කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ තමයි. Praise God. Thank you sister Kumari. Thank you. Auntie Cynthia වෙන මොන හරි තියනවද නැත්නම්? alright. Okay. වෙන කාට හරි තව මොන හරි ඇඩ් කරන්න තියනවද? අපි මේ බැලුවේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේගේ ගති ලක්ෂණ මොනවාද? මේ පාඩම් 4 තිස්සේ අපි උන්වහන්සේ ගැන මොනවාද අපේ ජීවිතයට අලුතෙන් අපි ඉගෙන ගත්තේ කියන එක. මොකද මට මතකයි අපි මේ පාඩම පටන් ගන්නකොට අපිට කියන්න පුළුවන් උනේ මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. කියන මේ කරුණු දෙක තමයි අපි පටන් ගත්තේ. නමුත් අද වෙනකොට මට හරිම සන්තෝෂයි දෙවියන් වහන්සේ තුළ අපි ගොඩාක් දේවල් උන්වහන්සේ ගැන ඉගෙනගෙන යනවා. අපිට තව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න උන්වහන්සේ ගැන. අපි ඊට පස්සේ මම කරුණු ටිකක් මතක් කරන්නම් අපි දෙගොල්ලන්ටම එතකොට ඒක මතක් වෙයි. He is the Spirit of God. අපි ඉස්සලාම බැලුවේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේම ආත්මය. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි. ඇයි ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ තුලින් නික්ම වෙන්නා වූ ආත්මයට තමයි ශුද්ධ වූ ආත්මයන් වහන්සේ කියලා අපි කිව්වේ. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ නිසා අපිට දෙවියන් වහන්සේ නැත්නම් පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග නීත්‍යානුකූල නීතියට අනුව ඒ කියන්නේ මේ ලෝකේ තියෙන නීතිය නෙමෙයි ආත්මික නීතිය අනුව නැත්නම් දේව රාජ්‍ය නීතිය අනුව අපිට උන්වහන්සේ සමග නීත්‍යානුකූල සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නිසා. ඇයි මම එහෙම කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ අපේ හදවතට කතා කරේ නැත්තම් දේව වචනේ තියෙනවා අපි ඉගෙන ගත්තා අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා අපේ මුඛයෙන් ප්‍රකාශ කරන්න බැරිද? ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලවුම්කාරයා හැටියට පිළිගන්න බැහැලු. ඉතින් මේ දෙවියන් වහන්සේගේ පවුලට අයිති වෙන්න ඒ නීත්‍යානුකූල සම්බන්ධතාවයක් පියා පුත්‍රයා සමග අපි එකතු වෙනවා නම් මේ පවුලට එකතු වෙනවා නම් අපිට ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි. ආමෙන්. ඒ වගේම යේසුස් වහන්සේගේ ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමය යේසුස් වහන්සේගේ දයාව කරුණාව මේ වගේ දේවල් අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුලින්ම තමයි. ශුද්ධාත්මයන් වහන්සේ නැතුව ඔබට දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැනගන්න හම්බෙන්නේ නැහැ. හලෙලූයා. ඒ වගේම
ඔබට දෙවියන් වහන්සේගේ කටහඬ දෙවියන් වහන්සේ කතා කරනකොට උන්වහන්සේගේ මනසේ තියෙන උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ හඬ ඔබට ඇහුම්කන් දෙන්න පුළුවන්කම දෙන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. right? ඒ හඬ ඔබට ඇහෙන්න ඕන නම් ඔබගේ හදවතට දෙවියන් වහන්සේ කතා කරන්න ඕනේ නම් ඔබට සුද්ධාත්මයන්න් වහන්සේ අවශ්‍යයි. ඒ වගේම මේ ඔබගේ ක්‍රිස්තු ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවිතය ඇදහිල්ල කියන දේ ඔබට හම්බෙන්නේ නැහැ සුද්ධාත්මයන්න් වහන්සේ නැතුව. ඔබගේ ජීවිතය හිස් ජීවිතයක් වෙනවා. ඔබගේ ඔබ කියයි ඔබ ක්‍රිස්තියානි කියලා. ඔබ ක්‍රිස්තියානි ආගමකට අයිති කියලා ඔබ හිතනවා ඇති. නමුත් ඒ ආගමක් නෙමෙයි මේ ක්‍රිස්තියානි ගමන කියන්නේ ඔබගේ ආත්මික ජීවිතයක්. දෙවියන් වහන්සේ එක්ක තියෙන කිට්ටු සම්බන්ධතාවය. මේ ක්‍රිස්තු ජීවිතය ක්‍රිස්තියානි ජීවිතය ඔබට ගත කරන්න බෑ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ නැතුව. තවත් දෙයක් තමයි මේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය අප තුලට ගෙන එන්නේ. ඔබ හිතනවා නම් දෙවියන් වහන්සේගේ අභිමුඛය ගැන ඒ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය අප තුලටයි අප ගාවටයි ගේන්නේ. දැන් සමහර විට ඔබ හිතනවා ඇති අපි කියනවානේ දෙවියන් වහන්සේ සර්වවාසී දෙවියන් වහන්සේ. He is omniscient, he is omnipresent කියලා. ඒ සර්වවාසී දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නවනේ. නෑ මම මේ කතා කරන්නේ සුද්ධ ආත්මයන්න් වහන්සේ ඒක ඇත්ත. උන්වහන්සේ හැමතැනම ඉන්නවා. මේ මුළු ලෝකේ ඕනම තැනක ඉන්නවා. right? නමුත් අපි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ බලය ක්‍රියාකාරීත්වයට නංවන ස්ථානය. ඒ කියන්නේ සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන ස්ථානය. ඔබයි මයි තුල තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඔබට miracles දකින්න හම්බෙන්නේ. ඔබ ආශ්චර්යමත් ක්‍රියා දකින්නේ. ඔබ දෙවියන් වහන්සේගේ දේ it's called English වලින් කියනවා the manifested presence of God කියලා. manifested presence කියන්නේ ක්‍රියාවලියට නංවපු උන්වහන්සේගේ අභිමුඛය. ඒ කියන්නේ හරිම ක්‍රියා විරහිත තැනක් නෙමෙයි. අපි හැමතිස්සෙම දැන් සුනිලත් කිව්වා වගේ සුද්ධාත්මයන්න් වහන්සේ ඔබගේ ජීවිතය තුළ හිටියා කියලා. ඔබ හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් වල ඔබ නික්ම වෙන්නේ නැහැ. ඔබ තුලින් හැම දෙයක්ම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තේ ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය තුළ ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ ක්‍රියා කරන්නේ නැතිකොට. ඒ වගේම මේ මුළු ලෝකෙම සුද්ධාත්මයන්න් වහන්සේගේ presence එක තිබුණත් අපි මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ manifested presence එක. සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන ස්ථානය ඔබ වෙතට ගේන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. ආමෙන්. ඒක තේරුණා කියලා හිතනවා. ඒ වගේම උන්වහන්සේට පුළුවන් ඔබව දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබව රැගෙන යන්න. ඔබ ඒක විශ්වාස කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ අභිමුඛයට දෙවියන් වහන්සේගේ presence එකට ඔබවත් ගෙනියන්න පුළුවන් හැකියාව සුද්ධාත්මයන්න් වහන්සේ අපට දෙනවා. හලෙලුයා. දැන් අපි ගොඩාක් කලාවට කියවලා ඇති පොත් අහලා ඇති සමහර අය heaven ගිහිල්ලා තියෙනවා කියලා දැකලා තියෙනවා කියලා ඒ වගේම angelsලා ඇවිල්ලා කතා කරනවා කියලා ඒ වගේ ගොඩාක් දේවල් අපි අහලා තියෙනවා. මේ දේවල් සත්‍යයක් බවට පරිවර්තනය කරන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. හලෙලුයා. ඒ වගේම ඔබ තුල දෙවියන් වහන්සේ ක්‍රියාකාරීත්වයට පත් කරන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේට ඔබ තුල ක්‍රියා කරන්න බෑ. හලෙලුයා.
දෙවියන් වහන්සේගේ ක්‍රියාකලාපය ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. දෙවියන් වහන්සේගේ බලය ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේමයි. දැන් උදාහරණයක් හැටියට දෙවියන් වහන්සේ මේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න. right? ඔබ කියනවා ස්වාමිනී ඔබට පුළුවන් ද ස්වාමිනී මෙතනට ඇවිල්ලා මේ Zoom call එකේ මෙතනට ඇවිල්ලා මේ දේ කරන්න පුළුවන් ද ස්වාමිනී කියලා ඉල්ලුවොත් දෙවියන් වහන්සේ ඔහුගේ සිංහාසනය කියන්නේ අපි කතා කරන්නේ පියාණන් වහන්සේ ගැන. පියාණන් වහන්සේ ඔහුගේ සිංහාසනය අතෑරලා ඇවිදගෙන ඇවිල්ලා මෙතනට එන්නේ නැහැ. ඒ දේ කරනවා නුමුත් කරන්නේ කවුද? ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. යම් කිසි ක්‍රියාවක් දෙවියන් වහන්සේ කරනවද ඒ ක්‍රියාව කරන්නේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. පියාණන් කවදාවත් ඔහුගේ සිංහාසනය අතහැරලා දැන් ඇවිල්ලා ක්‍රියා කරන්නේ මේ ලෝකේ. ඔබ ඕනම ක්‍රියාවක් දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් ඕනම දෙයක් බැලුවොත් ඒ ක්‍රියාව ඉෂ්ට කරන්නේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ තමයි. මොකද උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ ප්‍රකාශනය. අනිත් එක තවත් කාරණයක් තමයි අපි ඉගෙන ගත්ත මේ පාඩම් 4 තුල ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ දැන් ජීවත් වෙන්නේ කොතනද? අප තුල මනුෂ්‍යයා තුල තමයි ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ ජීවත් වෙන්නේ. අපගේ මනුෂ්‍යයාගේ කොටස් 3ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ආත්මය, ප්‍රාණය සහ ශරීරය. මේ කොටස් 3න් ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ ජීවත් වෙන්නේ අපේ ආත්මයත් සමග. ඒ වගේම ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ අපේ ආත්මයයි දැන් මිශ්‍ර වෙලා ඒකත්වයක් නේ. ඒකට කියන්නේ අපි එක හා සමාන වෙනවා. ඒකත්වයකට එනවා. උන්වහන්සේ මා තුළ මම උන්වහන්සේ තුළ. යොහාන් පොතේ යේසුස් වහන්සේ කිව්ව කතාවක්. පියාණන් වහන්සේ මා තුළත් මම ඔහු තුළත් ඔබ මා තුළත් වන පිණිස මගේ වචනයට මගේ කමාන්ඩ්මන්ට්ස් වලට ඔයගලන් ජීවත් වෙන්න කියලා යේසුස් වහන්සේ කියනවා. දැන් මේ දේ ඇති කරන්නේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. ඒ වගේම ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේගේ තවත් ලස්සන ගති ලක්ෂණයක් තමයි මැරිලා තියෙන ඕනම දෙයකට ජීවනය දෙන්න පුළුවන් බලය උන්වහන්සේගේ තියෙනවා. මොන හරි දෙයක් මැරිලා තියෙනවද? මොන හරි දෙයක් කැඩිලා තියෙනවද? යම් කිසි දෙයක් නැති වෙලා තියෙනවද? ඒ කැඩිච්ච බිඳිච්ච දේ, ඒ මැරිච්ච දේ නැවත ජීවනයට ගේන්න, පණ ගන්වන්න උන්වහන්සේට පුළුවන් බලය තියෙනවා. ඒ බලය තියෙන්නේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ තුලයි. ඒ වගේම උන්වහන්සේ ඔබත් මාත් සමග පංගුකාරකම් තියාගන්න හරිම ආසාවෙන් ඉන්නා වූ ස්වාමීන් වහන්සේ. ශුද්ධාත්මයන්න් වහන්සේ කැමති නිතර මනුෂ්‍යත් සමග සම්බන්ධකම් පවත්වන්න. නිතරම යා බලාපොරොත්තු වෙනවා ඔබත් මාත් ඔහු සමග කතා බහ කරයි කියලා. ඔබ දන්නවද ඔබට පුළුවන් ශුද්ධාත්මයන්න් වහන්සේක නිතර කතා කරන්න පුළුවන්. ඕනම වෙලාවක. ඔබ නැගිටලා හිටියත්, ඔබ සමහර විට නිින්දට ගියත් ඔබගේ මනසෙන් ඔබට පුළුවන් ශුද්ධාත්මයන්න් වහන්සේ සමග කමියුනිකේට් කරන්න. ඔබ නිතර ඒකට කියන්නේ මෙඩිටේට් කියලා. මෙනෙහි කරනවා නම් දේව වචනය ඔබ නිතර මෙනෙහි කරනවා නම් ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි ඒ දේව වචනය ක්‍රියාවට නංවන්නේ. ඒ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ ඔබත් සමග කතා බහ කරනවා. ඔබටත් ඇහෙන්න යනවා උන්වහන්සේගේ කටහඬ. ඔබටත් ඇහෙන්න පුළුවන් උන්වහන්සේ මොනවද කියන්න යන්නේ කියලා. මොනවද කැමැත්තෙන් ඉන්නේ? මොනවද උන්වහන්සේගේ බලාපොරොත්තු? මොකද්ද පියාණන් වහන්සේගේ අරමුණ අපේ ජීවිතේ? මේ හැම සත්‍යතාවයක්ම ඔබගේ හදවතට, ඔබගේ මනසට ගෙනත් දෙන්නේ ශුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. He communicates with you. ඒකට කියන්නේ ඒකට සිංහල භාෂාව අවශ්‍ය නැහැ.
ඉංග්‍රීසි භාෂාව ඔබ කතා කරන භාෂාව උන්වහන්සේට අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. උන්වහන්සේට පුළුවන් ඔබත් සමග ඔබේ ආත්මයත් සමග උන්වහන්සේට පුළුවන් එකින් එකාට ඒකට කියන්නේ sannivedanayak කියලා. communication. ඒකට ඔබ හිතන භාෂාවක් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේට පුළුවන් කතා කරන්න ඔබ තුලින්. ඒ කතා කරන්න පුළුවන් හැකියාව ඔබ තුල තියෙන්නේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේ තුලින්. හalleluya. ඒ වගේම ශුද්ධ වූ ආත්මයන් වහන්සේ හරිම මු르දුයි. He's a gentle spirit. එයාගේ කලබලයක් නැහැ. එයා මේ දඟලන්නේ නැහැ. ඔහු කෑ ගහන්නේ නැහැ. ලොකු සද්ද දාගෙන ඔබට බලෙන් ඔබ තුල ක්‍රියා කරන්නේ නැහැ. ඔබට බලහත්කාරකම් කරන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ඔබ තුල හිටියත් ඔහු නිහඬව ඉන්නේ. ඔහු මු르දුයි. ඔහු බලාගෙන ඉන්න ඔබ උන්වහන්සේට ආදරේ පෙන්නනකම්. ඔබ බලන් ඉන්නවා ඔබ උන්වහන්සේ එක්ක කතා කරනකම්. මේවා තමයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ලස්සන ආත්මයේ ගති ලක්ෂණ. සුනිල් ඉස්සලා කිව්වා වගේ දෙවියන් වහන්සේ කියන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගෙන් අපිට ලැබුණු ත්‍යාගයක්. It's a gift of God. ඒකට කියන්නේ ඉංග්‍රීසි එකකින් cardinal gift of God කියලා. cardinal gift. උන්වහන්සේ තුල තිබුණා වූ ඒ ආත්මය දැන් ඔබයි මායි තුල දීලා තියෙනවා. උන්වහන්සේ අන්තිමට මම කියන්න කැමති මීට වඩා ගොඩාක් ලක්ෂණ තියෙනවා ශුද්ධ ආත්මයන් වහන්සේට. නමුත් මේ හැම දෙයකින්ම අවසානයේ උන්වහන්සේගේ බලාපොරොත්තුව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ the beauty of God, දෙවියන් වහන්සේගේ අලංකාරය ඔබ දකින්න. දෙවියන් වහන්සේ හරිම ලස්සනයි. දෙවියන් වහන්සේගේ ආත්මය නැත්තම් ඒ ආත්මයන් වහන්සේ අප තුල නැත්තම් දෙවියන් වහන්සේගේ තියෙන ඒ ලස්සන, ඒ අලංකාරය, ඒ මහිමාන්විතභාවය ඔබටයි මටයි දකින්නට බෑ. ඔබට ඒ දෙවියන් වහන්සේගේ අලංකාරය උන්වහන්සේගේ බලාපොරොත්තු ඇවිල්ලා දැන් මගේ ජීවිතය තුලත් ඔබේ ජීවිතය තුලත් ඒ අලංකාරය මතුවෙන්න ඕනේ. අපි ඒක අද තවදුරටත් ඉගෙන ගන්න යනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ කියන්නේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ ගති ලක්ෂණ සහ උන්වහන්සේ අපිට දීලා තියෙන දීමනාව ගැන අපි ඉගෙන ගත්ත කරුණු. ඒ වගේම ගිය පාඩමේදී අපි ඉගෙන ගත්ත ආලේපය ගැන. ඔබට මතක ඇතිනේ ආලේපය ගැන. දැන් ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ ආලේපය ගැන අපි ඉගෙන ගන්නකොට අපි කිව්වා දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් තමයි අපිට ආලේපය ලැබෙන්නේ. The anointing of the Holy Spirit and the Holy Spirit. ආලේපය කියන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ නෙමෙයි. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත පළවෙනි දවසේ අපිට ශුද්ධාත්මයන් වහන්සේව තෑග්ගක් හැටියට අපේ ජීවිතයට දෙවියන් වහන්සේ දුන්නා. ඒක දැන් ඔක්කොමලට තේරෙනවනේ. ඒවා ඔක්කොම පිළිගන්න. දැන් මේ ශුද්ධ ආත්මයන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක්. ඔහුට පෞරුෂත්වයක් තියෙනවා. He has a personality. ඒ වගේම උන්වහන්සේට ලස්සන ගති ලක්ෂණ තියෙනවා අපි දැන් බලපු. දැන් මේ ශුද්ධ වූ ආත්මයන් වහන්සේ ඔබ තුල ඔබගේ ආත්මය තුල ක්‍රියා කරනකොට උන්වහන්සේ ඔබගේ ආත්මය තුල ක්‍රියා පටන් ගන්නකොට ඔබ තුලින් නික්මෙන්නේ මොකද්ද? ශුද්ධ ආත්මයන් වහන්සේගේ ආලේපය. It's called the anointing of the Holy Spirit. Anointing. Messias නැත්නම් Messiah කියලා අපි ඉගෙන ගත්ත යේසුමානේ. Right? ඒ වගේම අපි බැලුවා මේ anointing එක අපිට වැඩි කරගන්න පුළුවන්. සමහර විට අඩු වෙන්න පුළුවන්. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ අප තුල සදහටම ඉන්නවා. ඒ වගේම මේ anointing එක ගැන අපි තව මොනවද ඉගෙන ගත්තේ? ඉස්සල්ලා
අපි මේ ආලේපයට අපි හඳුන ගන්න ඕනේ. හලෙලුයා. මේ ආලේපය අපි හඳුන ගන්න ඕනේ. ඊට පස්සේ මොනවාද අපි කිව්වේ? ඒ හඳුනගත්ත ආලේපය මේ ආලේපය දෙවියන් වහන්සේගෙන් ලැබුණ දෙයක් කියලා අපි අඳුනගත්තට පස්සේ අපි ඒ ආලේපයට මොනවද කරන්න ඕනේ? ගෞරව කරන්න ඕනේ. අපි we must respect the anointing of God. Hallelujah. තුන්වෙනි කාරණාව අපි ගිය පාඩමේ ඉගෙන ගත්තා. අපි මේ ආලේපයට නැත්තම් ඒ ආලේපය ක්‍රියාත්මක වෙන තැනැත්තට අපි ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. දැන් හැමතිස්සෙම මේ තුන උනේ නැත්තම් මේ ආලේපය, මේ දෙවියන් වහන්සේගේ ආලේපය ඔබට blessing එකක් වෙන්න, ඔබට ආශිර්වාදයක් වෙන්නේ නැහැ. ඔබගේ ජීවිතයට ආලේපය ආශිර්වාදයක් වෙන්න ඕන නම් ඔබ අඳුන ගන්න ඕනේ. දෙවැනි කාරණාව ඒකට ගෞරව කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව ඒකට ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ. දැන් මේ ක්‍රිස්ටියැනිටි කියන එක, දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාම ඔබ දේව වචනයට ඔබගේ ආත්මෙන් ප්‍රතිචාරයක් දැක්වීම තමයි ඇදහිල්ල කියන්නේ. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට ඔබගේ ආත්මෙන් ඔබ ප්‍රතිචාරයක් දක්වන එක. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. ආමෙන්. ඒක හොඳට තේරුම් ගන්න. ඒ වගේම අපි බැලුවා මේ ආලේපය දෙවියන් වහන්සේ පතිත කරන්නේ මනුෂ්‍යයා තුල කියලා. මනුෂ්‍යෙක් තුල තමයි දෙවියන් වහන්සේ ආලේපය පතිත කරන්නේ. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ අප තුල, මනුෂ්‍යෙක් තුල තමයි ජීවත් වෙන්නේ. මේ ගස් කොළන්, ඉර, හඳ, තාරකා වැනි අනිත් මැවිල්ලට ශුද්ධාත්මයන් වහන්සේ ඇතුළට ඇවිල්ලා අප තුල ජීවත් වෙන්නේ නැහැ. මනුෂ්‍යයා තුල විතරයි ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙන්නේ. නමුත් මේ මනුෂ්‍යයා තුලින්, ඔබයි මායි තුලින් ගලන්නා වූ, මතුවෙන්නා වූ මේ ආලේපය. එතකොට උල්පත කවුද? උල්පත ඇවිල්ලා ශුද්ධ වූ ආත්මයන් වහන්සේ. උල්පත වැඩි වෙනවද? ශුද්ධ වූ ආත්මයන් වහන්සේ වැඩි වෙනවද? අඩු වෙනවද? නැහැ. ශුද්ධ වූ ආත්මයන් වහන්සේ අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ක්‍රියා කරනකොට ඒ උල්පතක් තුලින් වතුර ගලනවා වගේ ඕන තරම් ආලේපය ගලන්න පුළුවන්. ඔබට කොච්චරද ආලේපය අවශ්‍ය? ඔබ තුලට, ඔබ ගාවට, ඔබගේ ජීවිතයට මේ දහස් ගණන්, සිය ගණන්, මිලියන ගණන් මනුෂ්‍ය ආවත් ඒ හැම කෙනාටම බෙදා හරින්න පුළුවන් ආලේපයක් ඔබ තුල දෙවියන් වහන්සේ පතිත කරලා තියෙනවා. හලෙලුයා. මිලියන ගාණක්, බිලියන ගාණක් මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට අවශ්‍යතාවයක් තිබුණොත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය, දෙවියන් වහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ සුවය, උන්වහන්සේගේ ඕනම දෙයක් ඔබ තුලින් දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක්ට ඔබගේ ජීවිතෙන් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඔබ කළා කියලා, ඔබ තවත් කෙනෙක්ට ඒ ආලේපය බෙදා දුන්නා කියලා, ඔබ තවත් කෙනෙක්ට ආදරය කරා කියලා, ඔබගේ ජීවිතෙන් ආදරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. ආලේපයත් ඒ වගේ තමයි. ඔබ කරන්න ඔබ තුල ගලන්නා වූ ආලේපය වැඩි වෙනවක් මිසක් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඔබ ආලේපය ගැන ඉගෙන ගන්නවා නම් මේ දේ හරීම ඉම්පෝටන්ට්, හරීම විශේෂයි මේක. සමහර අය ආලේපයට මිල මුදලක් අය කරනවා. ඒක වැරදි. ඒක කවදාවත් කරන්න එපා. ඔබ ඒ ආලේපය අව탁සේරු කරන්නත් හොඳ නැහැ. ඔබ හිතන්න එපා ඔබට පුළුවන් ඒ දේ කිරලා මැනලා ඔබ කැමති අයට දීලා ඔබ අකමැති අයගෙන් ඒක අයින් කරන්න ඔබට අයිතියක් තියෙනවා කියලා. නැහැ, අපිට ඒ අයිතිය දීලා නැහැ. දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව තෝරගන්නේ භාජනයක් හැටියට. ඒ භාජනය අපි අපේ කැමැත්ත දෙන්න ඕනේ. අපේ කැමැත්ත දුන්නම, අපේ වෙලාව දුන්නම,
අපේ එනර්ජි එක අපේ මොනවාද අපි වැය වෙනවා නම් අපි උන්වහන්සේ වෙනුවෙන් දේවල් කරන්න ලෑස්ති නම් උන්වහන්සේ බලාගෙන ඉන්නවා අප තුලින් ඒ ආලේපය ගලන්න. හalleluya. ඔබ මේ දේ හොඳට තේරුම් ගන්න ඕනේ. අපි බයිබල් වචන දෙක තුනක් බලමු. ඒ වෙලාවට මම කියන්න ඕනේ මට ගිය සුමානේ මේ බයිබල් වචනේ කියනකොට මට වැරදුනා. මම කිව්වේ යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය කියලා. මට සමා වෙන්න. ඒක 18 වෙනි පදය. මම අර එක මේ 18 හරියට ලියාගෙන තිබුණ නැහැ. මම ඒක ගිහලා චෙක් කරා ආයේ. අපි ඒක පොඩ්ඩක් බලමුද පාස්ටර්? යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. English Bible James chapter 1 verse 18. මගේ බයිබලේ පිටුව 355 අලුත් කිවිසුම 355 පළවෙනි යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය අප උන්වහන්සේගේ මැවිල්ලේ නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේ කැමැත්ත ලෙස සත්‍යතාවයේ වචනයෙන් අප ඉපදූසේක. ආමෙන්. පස්ස පොඩ්ඩක් 17යි 18යි දෙකම ආයි කියවන්න. 17 වෙනි පදය සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස් වීමකින්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙහින් ඉහළින් බැස එන්නේය. අපි උන්වහන්සේගේ මැවිල්ලේ නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේ කැමැත්ත ලෙස සත්‍යතාවයේ වචනයෙන් අප ඉපදූසේක. ආමෙන්. අපි උන්වහන්සේගේ නාමුල් ඵලයක්ලු. අපි ඔබයි මායි. ඒ කියන්නේ මුල් ඵලයක්. නාමුල් ඵලය කියන්නේ not only the first but also the best. Hallelujah. ඔබයි මායි 17 කියනවා every good gift and every perfect gift is from above and cometh down from the Father of lights. දෙවියන් වහන්සේගෙන් තමයි හැම සම්පූර්ණ ත්‍යාගයක්ම the perfect gift හැම යහපත් තෑග්ගක් ඔබ තුල යම්කිසි යහපත් දෙයක් තියෙනවද? ඒ යහපත් දේ දීලා තියෙන්නේ අපිට දෙවියන් වහන්සේ. ඒ පියාණන් වහන්සේගෙන් තමයි අපිට ඒ දේ ලැබිලා තියෙන්නේ. ඒ යහපත් දේ මොකද්ද? අපිට ලැබුණු තෑග්ග සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ. මොකද යම් කිසි යහපත් දෙයක් ඔබයි මායි තුල මතුවෙනවා නම් ඒ දේ මතුවෙන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ තුල. හalleluya. ඉතින් එදා මට ඒක පොඩ්ඩක් වැරදුනා. ආයේ ඒක හදාගන්න යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. ඒ වගේම අපි බැලුවා 1 පේත්‍රුස් 1:23 මම ඒක දැන් ආයි කියවන්නේ. අපි එදා බැලුවා 1 පේත්‍රුස් 1:23 දෙවෙනි කොරින්ති 5:17 දෙවනි පේත්‍රුස් 1:4 මේ තුනම අපි බැලුවා දෙවියන් වහන්සේ මිනිස්සෙක් තුල තමයි මේ සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේව දෙන්නේ කියලා පතිත වෙන්නේ කියලා. හalleluya. අපි බලමු තවත් බයිබල් පදයක් ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ක්‍රියා 1:8. මගේ බයිබලේ පිටුව 178 අලුත් ගිවිසුම 178 ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්හුය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදාහිද සමාරියද පොදවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නෝ යයි කීසේක. හalleluya. එතන කවුද කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ අප තුල පැමිණි කල අප තුල මිනිස්යාගේ තුල තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. අපි බලමු තවත් බයිබල් පදයක් 1 යොහාන් පළවෙනි යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. 1 යොහාන්
4:4. බයිබල් ස්ටඩි එකක් නිසා ගොඩක් බයිබල් පද බලන්න යනවා. ආමෙන්. මගේ බයිබලේ පිටුව අලුත් කියවීම 375 පළවෙනි යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. හලෙලුයා. නුඹලා තුල ආයි මං එක මේ ඒ වචනේ මං විටින් විට හොයාගෙන ආවේ අප තුල ක්‍රියා කරන්නා වූ බලය, අප තුල ඉන්නා වූ දෙවියන් වහන්සේ. අන්තිම පදය බලමු ඒ පොයින්ට් එකට. පිලිප්පි පොතේ 4:13. පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. මගේ බයිබලයේ පිටුව 308 අලුත් කියවීම 308 පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. හලෙලුයා. මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ දැන් කොහෙද ඉන්නේ එතකොට? මා තුලයි, ඔබ තුලයි. හලෙලුයා. මේ දේ හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අලුත් කිවිසුමේ ඉපදිලා ඉන්න ඔබයි මමයි. ජේසුස් වහන්සේ තුල ඉපදිලා ඉන්න ඔබයි මටයි දැන් ආලේපය පිටස්තරේ ඉඳලා අපේ ජීවිතයට ගලන්නේ නැහැ. මේ ආලේපය කියන දේ ගිහිල්ලා විටින් විට ඔබට ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. පිටින් ඇවිල්ලා ඔබ හිතන්න කවුරුහරි උඩින් වලාකුලක් ඇවිල්ලා ඔබගේ ඔළුව උඩින් දැන් වැස්ස වහිනවා වගේ. ඔබට ආලේපය එහෙම අහසින් කඩාගෙන වැටෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ස්වර්ගයේ අතහැරලා ඇවිල්ලා මෙන්න පුතේ ආලේපය කියලා අපිට දැන් දෙන්නේ නැහැ. ආලේපය එහෙම දැන් ලැබෙන්නේ නැහැ. මේ ආලේපය මතු වෙන්නේ උල්පත තුලින් විතරයි දැන්. පළවෙනි වතාවට ඔබ යේසුස් වහන්සේව පිළිගත්ත මොහොතේ ඔබට ශුද්ධාත්ම ආලේපය ලැබුණා. ඒක පළවෙනි වතාව. එතකොට ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුලට පතිත වුණා. එතකොට ඔබ මතටත් ආවා. දැන් ඔබ මතට දැන් පතිත වෙන්නේ ආලේපය. දැන් ඔබ තුලින් තමයි ආලේපය මතුවෙන්නේ. ඔබ තුල තමයි දැන් ඔබට යම් කිසි ඕනම දෙයක් අවශ්‍ය ඕනම දෙයක් දැන් ඔබ කොතනද යන්න ඕනේ? ඔබ අර පල්ලියට දිව්වොත් ඔබට ආලේපය ලැබෙයිද? ඔබ අර පාස්ටර් ගාවට ගියොත් ඔබට මේ දේ ලැබෙයිද? ඔබ කන්දක් උඩට ගිහිල්ලා දෙවියන් වහන්සේට පූජා කරොත්, ඔබ මල් වට්ටි 100ක් දුන්නොත්, ඔබ තෙල් පූජා කරොත්, ඔබ මොනා කරත් ලෝකේ කොහේ ගියත් ඔබට පිටස්තරෙන් දැන් ආලේපය ලැබෙන්නේ නැහැ. මේ සත්‍යතාවය නොදැනුවත්කම නිසා දෙවියන් වහන්සේගේ දරුවෝ හිටන්, ක්‍රිස්තියානි දරුවෝ හිටන් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට වැරදෙන ස්ථානයක් මේක. ඒගොල්ලන් තැනින් තැනට දුවනවා. ඒගොල්ලන් වෙහෙසෙනවා. ඒගොල්ලන් පිටස්තරයෙන් ක්‍රියාවක් බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගෙන්. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි ඔබයි මයි වගේ හිතන්න. දෙවියන් වහන්සේ කියන්නේ ශුද්ධ වූ පුදුම වූ දෙවි කෙනෙක්. උන්වහන්සේ අපිට කොච්චර ආදරේද කියලා කිව්වොත් ඒ ආලේපය කවදාවත් හිඳෙන්නේ නැති විදියට, කවදාවත් අඩුවෙන් නැති විදියට උන්වහන්සේ ඔබ තුල පතිත කළා තියෙනවා. ඔබ දන්නවද? ඔබ කොයි වෙලේ හරි හිතලා බැලුවද ඇයි ස්වාමීන් වහන්සේ අපේ තුලට අපිට පේන්නේ නැති අපිට මේ ඇස් දෙකෙන් භෞතික ඇස් දෙකෙන් දකින්න නැති විදියට අපේ ඇතුළාන්තයට ආලේපය දුන්නේ කියලා. ඔබ නිකන්වත් හිතලා බැලුවද? ඒ ඇතුළාන්තයට ඔබගේ ඇතුළාන්තයට ඒ ආලේපේ දාන එක හේතුවක් තමයි ඔබ පිටස්තරයෙන් ඒක හෙව්වොත් ඒ කියන්නේ ඔබ you have pride.
ආඩම්බරකම. ඔබගේ උඩඟුකම ආඩම්බරකම නැත්නම් උඩඟුකමක් තිබුණොත් ඔබටයි මටයි. ඒ උඩඟුකම නිසා ඔබ යටහත් පහත් වෙන්නේ නැහැ. ඔබගේ ඇතුළාන්තය ඔබ හොයලා බලන්නේ නැහැ. ඔබ නිහතමානී වෙන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේට ඕන වන්නේ නිහතමානී මිනිසෙක්ව. මේ නිහතමානී මිනිසෙක් තුල තමයි මේ ආලේපය කියන සම්පත උන්වහන්සේ දාලා තියෙන්නේ. උන්වහන්සේ මේ ලෝකේ තියෙන වටිනාම දේ වැඩිය වටින් නැති, වැඩිය ලස්සන නැති, නිකන් මැටි බඳුනක් කියලා හිතන්නකෝ, රත්තරන් නැති, ෂයින් වෙන්නේ නැති නිකන් මැටි වලින් හදපු භාජනයක් ඇතුලේ තමයි උන්වහන්සේ මේ ලස්සන දේ පතිත කරලා තියෙන්නේ. ඒ දේ කරලා තියෙන හේතුව ඔබගේ නිහතමානී හදවත ඔබට යටහත් පහත්කමක් තිබුණොත් තමයි ඔබට දෙවියන් වහන්සේගේ ආලේපේ ක්‍රියාකාරීත්වය ඔබ තුළින් උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. හාලෙලූයා. අද අපි බලන්න යනවා ඇත්තටම පරණ කිවිසුමේ මේ ආලේපය ගැන මොකද්ද අපිට උගන්වලා තියෙන්නේ දෙවියන් වහන්සේ කියලා. පරණ කිවිසුමේ දැන් අපි එදා ඉගෙන ගත්ත දෙයක් තමයි මේ දෙවියන් වහන්සේ යම්කිසි මිනිසෙක්ව තෝරගෙන ඔහුව කැප කරනවා දේව සේවයට. පූජකයෙක් වෙන්න පුළුවන්, ප්‍රොපේතවරයෙක් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ සේවයට, දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්න ඔහු තෝරගන්නවා. තෝරගෙන ඔහුව කැප කරගන්නවා. ඔහුව වෙන් කරගන්නවා. ඉංග්‍රීසි වලින් කියනවා they are sanctified කියලා. මම සිංහල වචනේ හෙව්වා Google එකේ තියෙන විසුද්ධ කරනවා කියලා. අපි ඒක වැඩි පාවිච්චි කරන්නේ නැහැ හැබැයි නේ. විසුද්ධ කරනවා. ඒ කියන්නේ sanctified. වෙන් කරලා වෙනමම ඩෙඩිකේට් කරලා කැප කරලා ඔවුන්ව තියාගන්නවලු දේව සේවයට. දැන් අපි පරණ කිවිසුමේ අපි දැකලා තියෙනවා ආලේපය ගැන. ඔබ අහලා තියෙනවද මේ ආලේපය ගැන පරණ කිවිසුමේ කතා කරනවා. පරණ කිවිසුමේ ගොඩාක් වෙලාවට අපි දකින ඕනෙම කතාවක් අපිට ලියලා දීලා තියෙන ඕනෙම කතාවක් දීලා තියෙන්නේ අලුත් කිවිසුමේ නැත්නම් යේසුස් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ අලුතෙන් උපදින්නා වූ ඔබටයි මටයි අපේ ජීවිතයට මොනහරි කරුණක් සත්‍යතාවයක් උගන්වන පිණිස අපිට යම්කිසි සත්‍යතාවයක් මතු එන්න තියෙන දෙයක් තමයි පරණ කිවිසුමේ අපිට පෙන්නලා දීලා තියෙන්නේ. නමුත් පරණ කිවිසුමේ හිටපු සෙනග ඔවුන් තුලට ශුද්ධාත්මයන් වහන්සේ ආවේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේට එන්න බැරුණේ ඇයි කියලා අපි ඉගෙන ගත්තා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඉපදිලා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා තුන්වෙනි දවසේ උත්ථානය වුණාට පස්සේ තමයි ශුද්ධ ආත්මයන් වහන්සේව මේ පොළවට උන්වහන්සේ යවුවේ. ඉතින් ඒ උන්වහන්සේව මේ පොළවට යවනකම් උන්වහන්සේට බැරි වුණා මිනිස්සෙක්ගේ ජීවිතයේ තුලට ඇවිත් ඔවුන් තුල වාසය කරන්න. පරණ කිවිසුමේ යම්කිසි ක්‍රියාවක් කරන්න ඕන වුණාද? ඒ ක්‍රියාව කරන්න දෙවියන් වහන්සේ ආලේප කරනවා. දෙවියන් වහන්සේ කැප කරගන්නවා. දෙවියන් වහන්සේ යම්කිසි මිනිස්සෙක්ව පාවිච්චි කරලා උන්වහන්සේ ඒ වෙලාවට ආලේපය දීලා නමුත් ඒ වැඩේ කරාට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ නැවත යනවා. ඉන්නේ නෑ ඒ මිනිස්සයා තුල. ඒ පරණ කිවිසුමේ. right? අපි බලමු උදාහරණයක් හැටියට පරණ කිවිසුමේ නික්මයාම පොතේ 30 වෙනි පරිච්ඡේදය. දැන් මේ 30 වෙනි පරිච්ඡේදයේ ගොඩාක් ලස්සන කතන්දර තියෙනවා. ඒකේ තියෙන්නේ මේ ආරෝන් කියන සේවකයව දෙවියන් වහන්සේ පූජකයෙක් හැටියට ආලේප කරන කතාව. මේ ආරෝන් කියන සේවකයව අපි බැලුවොත් නික්මයාම 22 ඉඳලා 30ට පොඩ්ඩක් කියවන්න පුළුවන් පාස්ටර්. 30 තමයි තියෙන්නේ 22 ඉඳලා. මගේ පිටුව පරණ කිවිසුම 116. පරණ කිවිසුම 116.
එතන කියනවා නික්මයාම 30 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට තවද ස්වාමින් වහන්සේ මෝසස්ට කතා කොට ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් 500ක් වැස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන 250ක්ද සුවඳ ඇති කුරුදුද 250ක්ද සුවඳ දඩුද 500ක්ද තලිස් පඳුරුද යන ප්‍රධාන සුගන්ධ ද්‍රව්‍ය සහ ඔලිව තෙල් හිනක්ද ගරින්න එයින් ශුද්ධ වූ ආලේපය පිණිස තෛල මිශ්‍ර කරන විදියට ඒවා මිශ්‍ර කර ශුද්ධ තෛලයක් සාදාපන්න ඒ ශුද්ධ තෛලය වන්නේය එයින් සම්මුඛවීමේ කූඩාරමේ සාක්ෂි පෙට්ටියද මේසය සහ එහි සියලු භාජනද පහන් රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනද දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජන සහ එහි අඩියද ආලේප කරපන්න ඒවා අති ශුද්ධව තිබෙන පිණිස එසේ විශුද්ධි කරපන්න ඒවාට තැවෙන කොයි දෙයක් නමුත් කැපව තිබේවා ආරොන් සහ ඔහුගේ පුත්‍රයාණන් පූජක තනතුරෙහි මට මෙහෙ කරන පිණිස ආලේප කොට විශුද්ධ කරපන්න. හලෙලුයා. ආමෙන්. මේක තමයි පරණ කිවිසුමේ දෙවියන් වහන්සේ මෝසස්ට කියලා දෙනවා කොහොමද ආලේප කරන්නේ කියලා. ඉතින් මෙතන මේ කතාව කියන ආරොන් සහ ඔහුගේ දරුවෝ ඔහුගේ පුත්තු තෝරගෙන තිබුණා ප්‍රීස්ලා හැටියට. ඔවුන්ව විශුද්ධ කරා කියන්නේ ඔවුන්ව සැන්ක්ටිෆයි කරා. දැන් ඒ කාලේ මේ මිනිස්සු හිටපු මිනිස්සු හැමතිස්සෙම ඒගොල්ලන් ක්‍රියා කරේ ඒගොල්ලන්ට දකින්න ඕනේ දේවල්. ඔවුන්ගේ ඇස් දෙකට පේන්න ඕනේ. ඔවුන්ගේ මේ කනට ඇහෙන්න ඕනේ. ඔවුන්ට දැනෙන්න ඕනේ. මේවා නැතුව මේ පංච ඉන්ද්‍රියේ ශාරීරික දේවල් නැතුව ආත්මික දේවල් ඒගොල්ලන්ට වැඩි හැංගෙන්නේ නැහැ. දැන් ඒක අපිට තේරෙනවා ඇයි කියලා මොකද ශුද්ධාත්මයන්න් වහන්සේ ඔවුන් තුල හිටපු නැති නිසා ඔවුන්ට හැකියාවක් නැහැ මේ ආත්මික දේවල් තේරුම් ගන්න. ඉතින් දෙවියන් වහන්සේ පරණ කිවිසුමේ මොනවාද කරන්නේ? ඔවුන්ගේ මේ ඇස් දෙකට පේන්න, දකින්න, ඔවුන්ගේ කන් වලට ඇහෙන්න, ඔවුන්ගේ අත්වලට අල්ලන්න පුළුවන් දේවල් වලින් උන්වහන්සේ සංකේතමත් කරනවා මතු එන්න තියෙනා වූ දේවල් ගැන. දැන් මේ ආරොන්ව තෝරගෙන, මිනිසෙක්ව තෝරගෙන ඒ කෙනාව දැන් පූජකයෙක් හැටියට පත් කරනවා. දැන් මේ පූජකයව ඔවුන්ගේ මේ සෙනගට ඉදිරියේ ගෙනල්ලා ඔහුව ප්‍රසන්ට් කරන්න ඉස්සලා ඔහුව පෙන්වන්න ඉස්සලා මෝසස්ට කියනවා මේ තෙල් ಜಾති අරගෙන සුවඳ මේ මොනවාද හර්බ්ස් අරගෙන ඒවා කොටලා කුරුඳුයි එක ඒවා එතන අපි දැන් කියුවේ පාස්ටර් කියුවේ ඒවා කොටලා ඒකෙන් තෙලක් හදන්න කියන. ඒ තෙල හරි සුවඳයි. ඒ තෙල වගේ වෙන තෙලක් හදන්න එපා කියන සාමාන්‍ය පාවිච්චියට. ඒක දෙවියන් වහන්සේගේ දේ ආලේප කරන්න විතරක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. එතකොට ඒ තෙල අරගෙන මොනවාද මෝසස් කරන්නේ? මෝසස් අපි ඒක ආයි බලමු පාස්ටර් ලෙවි කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේත් ඕක තියෙනවා. ආරොන්ව කොහොමද මෝසස් ආලේප කරන්නේ කියලා. ලෙවි කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ මම කියන්නම් කීයේ ඉඳලාද කියලා. ලෙවි 8 අපි කියමු 30 වෙනි පදය. මගේ පිටුව බයිබලයේ පරණ කිවිසුම 141 ලෙවි කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේ සිට මෝසෙස් ආලේප තෙලින් සහ පූජාසනය පිට තිබුණු ලේන් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයාණන් පිටද ඔහුගේ පුත්‍රයාණන්ගේ වස්ත්‍ර පිටද
ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයාණන් සහ ඔහුගේ පුත්‍රයාණන්ගේද වස්ත්‍රද විශුද්ධ කළෝය. හලෙලූයා. මෙතන ආයි අර කතාවම තමයි මෙතන තියෙන්නේ. කොහොමද දැන් මේ මිනිස්සුන්ට පේන්න සෙනගව ගෙනල්ලා අර මේ දේවමාලිගාව ඉදිරියට ඒ සෙනග ඔක්කොමලව ගෙනල්ලා මෝසස් මොනවාද ඒ කාලේ තිබුණේ ටෙන්ට් එක මං හිතන්නේ නේ. මේ මෝසස් මොනවාද කරන්නේ? ආරොන්ව අන්දලා ඒ කාලේ ප්‍රීස්ලට අපි මට පුළුවන් නම් මම next week ඔයගලන්ට පින්තූරයක් පෙන්නන්න. නැත්නම් ඔයගලන්ට ඒක Google කරලා බලන්න පුළුවන් Jewish ප්‍රීස්ලා කොහොමද ඇන්දේ කියලා. ඒ කාලේ ඊශ්‍රායල් සෙනගගේ පූජකයෝ මොනවාද ඇඳුම් කියලා. ඒගොල්ලන්ට තොප්පියක් තිබුණා, වස්ත්‍රයක එක මැණික්ගල් 12ක් දාලා තිබුණා, මේ පටි තිබුණා, බෙල්ට් එකක් තිබුණා. ඔවුන්ගේ යට නිකන් ලොකු අර කබායක් වගේ සායක් වගේ එල්ලෙනවා. ඒ සායවල් වල එක එක පොමග්‍රැනේට්ස්ුයි බෙල්ස්ුයි එල්ලෙන බෙල්ස් එස් මොනවාද සීනුනේ චූටි සීනු වගේ එල්ලලා තියෙනවා. ඒ ප්‍රීස්ට් ඇවිදිනකොට ඒ සද්ද එනවා. ඒ නිකන් බෙල් එකේ වදින සද්ද එනවා. ඒ දේවල් හැම ඒ අඳින හැම ඇඳුමකටම අර්ථයක් තියෙනවා. ඒක සංකේතවත් වෙනවා. right? ඒ වගේම මෙතනදී අපිට පෙන්වන්නේ මෝසස්ට මොනවාද දෙවියන් වහන්සේ කියන්නේ? ආරොන්ව ගෙනල්ලා එතන ඉඳවලා සෙනග ඉදිරියේ ඔහු ආලේප කරනවා. දැන් ආලේප කරනවා කියන්නේ මොකද්ද? ඔහුගේ හිසට තෙල් අර ලස්සනට හදපු සුවඳ තෙල් එක වක් කරනවා ඔහුගේ හිස මතට. right? දැන් හිස මතට වක් කරන මේ තෙල් එක මොකද්ද වෙන්නේ? හැම පූජකයෙක්ම ඒ කාලේ දිග රැවුලක් තිබුණා. වුන් හරියට රැවුලක් වවනවා. ඔහුගේ රැවුල දිගේ ගලාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔහුගේ ඇඳුම් මත ගලලා ඒ සම්පූර්ණයෙන්ම මේ එයාගේ මුළු ශරීරයේම ඒ ආලේපයේ තෙල් ගලනවා. දැන් මේකෙන් සංකේතවත් කරන්නේ ඉදිරියට එන්න තියෙන හිටපු සුද්ධ වූ ආත්මයන්න් වහන්සේව තමයි. දැන් ඒ කාලේ මිනිස්යන්ට පෙන්වන්න ඕන නිසා ඔවුන්ගේ ඇස් දෙකට දකින්න පිණිස ඔහුගේ ඇඟට ශරීරයට මේ තෙල් වක් කරා. right? මේ තෙල් කියන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ නෙමෙයි. කවුරු හරි ඔබට දැන් අද කාලේ තෙල් ගෙනත් දෙනවා නම් මේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේගේ ආලේපය අරකයි මේකයි කියලා නැහැ. ඒක පරණ කිවිසුමේ තිබුණු සංකේතයක් විතරයි. මතු එන්න හිටපු සුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය ගැන දෙවියන් වහන්සේ ලස්සනට නිකන් කතන්දරයක් වගේ ඒගලන්ට මේ අර නැටිවිටිස් කරන්නේ අපි පොඩි ළමයිට ජේසුස් වහන්සේගේ උපත ගැනයි මේ එඬේරු ගැනයි ඒන්ජල්ස්ලා ආපු විදිය අපි ලස්සනට කරලා පෙන්නනවා වගේ දැන් මෝසස් මේ ආරොන්ට මේ දේවල් කරලා පූජකයන්ට කරලා කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කරන්නේ. thank you sister ලංකා. මේක තමයි Jewish priestලාගේ ඇඳුම ඉස්සර. ඔබට පේනවා ඇති ඔහුගේ තොප්පියක් තියෙනවා, ඔහුගේ පටියක් නලල් පටියක් තියෙනවා රත්තරන් වලින් හදපු. ඔහුගේ මේ shoulder pads වල තියෙන මේ දෙපැත්තේ ඊශ්‍රායල් වංශයේ ගෝත්‍ර 12 නම් ලියලා තියනවලු 6ක් මේ පැත්තේ 6ක් මේ පැත්තේ. ඒ වගේම ඔහුගේ මැණික්ගල් ಜಾති 12ක් ඔහුගේ බ්‍රෙස්ට් ප්ලේට් එකේ තියෙනවා. ඒ ඉඟ පටිය තියෙනවා. ඔබට පේනවාද අර බෙල් එක වගේ යට එල්ලලා තියෙනවා. ඒ එල්ලලා තියෙන්නේ සුද්ධින් සුද්ධ වූ ස්ථානයට මේ පූජකයා තමයි මේ පූජාසන ඔප්පු කරන්න ඇතුළට යන්නේ. හදිස්සියවත් එයා සුද්ධව හිටියේ නැත්තම් ඔහුගේ ජීවිතය සුද්ධව තිබුණ නැත්තම් ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මැරෙනවා. ඒ සත්තුන්ගේ පූජා අරගෙන අවුරුද්දට සැරයක් පාස්ටර් ඉගෙනුවා මතක ඇති ගිය මාසවල වල ඒ ගැන පරණ ගිවිසුමේ තිබුණ පූජාසන ගැන මේ සුද්ධින් සුද්ධ වූ ස්ථානයට මේ උත්තම පූජකයා යනකොට එළියේ ඉන්න අයට ඇහෙනවා මේ ඇවිදිනවා. මේ බෙල් එකේ සද්ද ඇහෙනවා. හදිස්සියවත් ඒ බෙල් එක සද්ද කරන එක නැවතුනොත් ඒගොල්ලන් දන්නවා ඔහු මැරිලා කියලා ඇතුලේ.
එතකොට ඔවුන් ඇතුල් වෙන්න ඉස්සෙල්ලා ඔවුන්ගේ කකුලේ ඔවුන් ගැට ගහනවා ලණුවක්. ගැට ගහලා තිරයෙන් එළියේ තමයි එක ලණුවේ අනිත් කෑල්ල තියෙන්නේ. මේගොල්ලන් ඇතුළට ගිහිල්ලා මැරුණොත් එහෙම එළියේ ඉන්න ප්‍රීස්ලා මොනවද කරන්නේ? ඇදලා ගන්නවා එළියට. මොකද ඒගොල්ලන්ට ඇතුළට යන්න විදියකුත් නැහැ. ඒගොල්ලන් ඇතුළට ගියොත් ඕනම කෙනෙක් එතනට ගියොත් ඒගොල්ලන්ව මැරිලා වැටෙනවා. right? මේක නිසා මේ දේ මම අද කියලා දෙන්න ඕන උනේ මේ ආලේපය කියන දේ පරණ ගිවිසුමේ සංකේතවත් කරේ තෙල් වැක්කිරීම තුලින්. right? මේ තෙල් වක් කරනකොට මට තව විනාඩි 5ක් දෙන්න මම පොඩ්ඩක් වෙලා අරගෙන මේක ඇයි මේ සංකේතවත් කරන්න කියන එක උගන්නලා ඊට පස්සේ මම next week ඊටු ටික කරන්න. පළවෙනි කොට මේ තෙල් වක් කරන්නේ පූජකයාගේ හිස මතට. හිස මතට. right? දෙවෙනි එක ඒ තෙල් වැක්කරන්නේ ඔහුගේ රැවුල මතට. ඔහුගේ රැවුල දිගේ ඒ හිසේ වක් කරන මේ තෙල ගලාගෙන එනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව ඔහුගේ වස්ත්‍රයට, ඔහුගේ වස්ත්‍රයේ වාටියට ඒ ඔක්කොම තෙල් ටික ගලනවා. දැන් මේ හිස කියලා සංකේතවත් කරන්නේ මොකද්ද? මේ හිස කියන්නේ ආධිපත්‍යය. මිනිස්සෙගේ හිස කියලා සංකේතවත් කරන්නේ ආධිපත්‍ය තුලින් ලැබෙනා වූ බලයට. ඒ ආධිපත්‍යයට නිසි ස්ථානයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ හැමතිස්සෙම උන්වහන්සේ ඉස්සල්ලාම හැදුවේ ආදම්ව. ඒ කියන්නේ මිනිස්යව. ඊට පස්සේ තමයි ඔහුගේ බිසවව හැදුවේ. ඒ කියන්නේ ඔහුගේ වයිෆ්ව හැදුවේ, ගැහණියව හැදුවේ, ස්ත්‍රියව හැදුවේ. එතකොට පවුලක හැමතිස්සෙම මූල ස්ථානය, පවුලේ හිස හැමතිස්සෙම ඒ පුරුෂයා තමයි. දෙවියන් වහන්සේගේ ක්‍රමයක් තියෙනවා. දැන් සභාවක් ගත්තොත් සභාවේ හිස අපි කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. සභාවේ හිස යේසුස් ක්‍රිස්තුස්. ඒ කියන්නේ ආධිපත්‍යය තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඒ ආධිපත්‍යය ලැබෙන්නට නම් පවුලේ හිස පුරුෂයා. පුරුෂයා යටතේ තමයි ස්ත්‍රිය එන්නේ. ඊට පස්සේ දරුවෝ. ඒ තාත්තගේ යටතේ තමයි ඒ දරුවෝ එන්නේ. ඒ වගේම සභාවක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිස ඔහු පත් කරන සේවකයා තමයි ඊට පස්සේ සභාවේ ඉතුරු අවයවයන් බලාගන්නේ. ඒ කියන්නේ ඔබගේ පූජකයා වෙන්න පුළුවන්, ඔබගේ ප්‍රොෆෙට් වෙන්න පුළුවන්, ඔබ පස් ආකාර සේවයේ අපි අනාගතයේ ඉගෙන ගමු. ඔහු පත් කරන සේවකයා තමයි ඔබගේ ආධිපත්‍යය ගන්න ඔබගේ ජීවිතේ. එතකොට මේ ආධිපත්‍යය ඔබට ගන්න නම් ආධිපත්‍ය තුලින් ඔබට බලය ලැබෙන්න නම් ඔබ ඒ නිසි වගකීම ඔබ ගන්න ඕනේ. දැන් කියමුකෝ ඔබ MP කෙනෙක් නැත්නම් ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් නැත්නම් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙන්න ඔබ ඉල්ලනවා කියලා, ඡන්දෙ ඉල්ලනවා කියලා ජනාධිපති වෙන්න. ඔබ ජනාධිපති වෙනකන් ඔබ ජනාධිපති දිනලා ඔබ ඡන්දය ඔක්කොම දිනලා ඊට පස්සේ ඔබ නීතියේ ඉදිරියේ ඔබ ඕත් එකට කියන්නේ ප්‍රතිඥා. ඔබ අර මොනවද කියන්නේ ඒකට අර ඔව් ගිහිල්ලා කියන්නේ ඔව් මම මේක බාර ගන්නවා, මම මගේ මුළු මේ පුළුවන් හැකියාවෙන් මම මේ දේවල් කරනවා කියලා දිවුරුම් දෙනවා. ඔහු ගිහිල්ලා දිවුරුම් දෙනකොට තමයි ඔහු ඒ කියන්නේ ඔහුට දීලා තියෙන වගකීම ඔහු බාරගත්තම තමයි ඔව් මම සේවය කරනවා රට වෙනුවෙන්. ඒ හැම දෙයක්ම ඔහු දිවුරුම් දෙනකොට, ඔහු වගකීම ගන්නකොට තමයි ඔහුට බලය පැවරෙන්නේ. ඔහු කොච්චර ඡන්දෙ දින්නත්, ඔහු අවුරුදු ගාණක් කරත්, ඔහු මොනා කරත් ඔහුට බලය පැවරෙන්නේ නැහැ. ඔහු වගකීම ඔහුගේ අතට ගන්නකම්. දෙවියන් වහන්සේ තුල ආලේපයත් අන්න එහෙමම තමයි.
ඔබ කොච්චර දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට බෝඩ් එකක් ගැහුවත් ඔබ කිව්වොත් මම ක්‍රිස්තියානි කියලා කිව්ව පල්ලියට ඔබගේ තුල ආලේපය ක්‍රියා කරන්න නම් ඔබගේ තුල මේ ආධිපත්‍යයේ බලය ක්‍රියා කරන්න ඕනේ නම් ඔබ ඉස්සල්ලා දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන වගකීම ඔබ අතට ගන්න ඕනේ. හලෙලුයා. ඔබ වගකීම අතට ගත්ත මොහොතේ ඔබට ආධිපත්‍යයේ බලය උන්වහන්සේ දෙනවා. දෙවැනි කාරණාව රැවුල. මේ රැවුලෙන් සංකේතවත් වෙන්නේ පරිණත වෙනවා කියන එක. පරිණතභාවය. පරිණත වෙනවා කියන්නේ maturity. Maturity in Christ. Maturity in the word of God. Maturity in the things of God. දෙවියන් වහන්සේගේ වචනය තුළ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මන් ඔබයි මයි වෙලාව දෙන්න තමයි ඔබගේ පරිණතභාවයක් ඇති වෙන්නේ. ඔබව grow වෙන්නේ. ඔබව build වෙන්නේ. ඔබ වර්ධනය වෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ජීවත් වෙනවා නම් ඔබ උන්වහන්සේගේ වචනයට වෙලාව දෙනවා නම් ඒ දෙනකොට තමයි ඔබගේ ජීවිතයේ වර්ධනය වෙන්නේ. මේ වර්ධනය වෙන වෙසල් එකට තමයි මේ වර්ධනය වෙන වාජනයට තමයි පරිණත වෙන්න පුළුවන්. ඔබ උන්වහන්සේගේ අභිමුඛයේ පරිණත වුණේ නැත්තම් ඔබට වර්ධනයක් නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න තමයි ඔබගේ අතුලාන්තයෙන් ඔබගේ ආලේපය වැඩි වෙන්නේ. ඔබගේ ආලේපය ඔබට ඉවස ගන්න බැරි තරම් වැඩි කරගන්න ඕන නම් ඔබ දන්නවා දැන් රහස මොකක්ද කියලා. හලෙලුයා. ඒ වගේම තුන්වෙනි කාරණාව අන්තිම කාරණාව මේ වස්ත්‍රය. මේ පූජකයා ඇඳගෙන හිටපු වස්ත්‍රයයි ඒ වස්ත්‍රයේ වාටිය දිගේ ඒ ආලේපය ගලන ආකාරය ලස්සන්ට මේ කතාවෙන් අපිට පෙන්නලා දීලා තියෙන්නේ ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අලංකාරය අපි ඉස්සෙල්ලා කතා කරා ඒදී දෙවියන් වහන්සේගේ අලංකාරයයි පරණ ගිවිසුමේ තියෙන හැම පොරොන්දුවක්ම ඔබ පරණ ගිවිසුමේ බයිබලයේ කියවලා තියෙනවා නම් පොරොන්දු දෙවියන් වහන්සේගේ පොරොන්දුව මේකයි දෙවියන් වහන්සේ පොරොන්දු වුණා දෙවියන් වහන්සේ පොරොන්දුව කියලා ඕනම තැනක ඔබ පොරොන්දුවක් දැක්කොත් දැන් ඔබගේ මගේ ජීවිතේ ඒක පොරොන්දුවක් නෙමෙයි. පොරොන්දුව අවසන් වෙලා ඉෂ්ට කරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉපදලා ඉන්න ඔබයි මායි දැන් මේ පොරොන්දුව ඔව් සහ ආමෙන්. ඉෂ්ට වෙලා ඉවරයි. අපේ ජීවිතේට තාමත් අපි අනේ ස්වාමිනේ ඔබ පොරොන්දු වුණා ස්වාමිනේ ඔබ දෙන්නම් කිව්වා ස්වාමිනේ ඔබ ආලේපය දෙන්නම් කිව්වා ස්වාමිනේ අන්‍ය භාෂාව ස්වාමිනේ මේ මිනිස්සු සුව කරන බලය ස්වාමිනේ යක්ෂයන් දුරු කරන බලය ස්වාමිනේ ඔබ පොරොන්දු වුණා නැහැ පොරොන්දුවක් නෙමෙයි දැන් ඔබේ ජීවිතේට මේක දැන් සත්‍යයක් ඔබේ ජීවිතයට ඔව් සහ ආමෙන් දෙවියන් වහන්සේගේ අලංකාරය දෙවියන් වහන්සේගේ පොරොන්දු දෙවියන් වහන්සේගේ තියෙන හැම මහිමයක්ම දැන් ඔබගේ ජීවිතෙත් මේක සත්‍යතාවයක් බවට පරිවර්තනය වෙන්නේ මේ ආලේපය තුළින්. හලෙලුයා. එතකොට මේ කතාව ඔබට හොඳට මතක තියාගන්න ලේසි. හිස රැවුල වස්ත්‍රය. හිස කියන්නේ ආධිපත්‍ය තුලින් ලැබෙනා වූ බලය. රැවුල කියන්නේ අභිමුඛයේ තුලින් ඔබ පරිණත වෙනවා. වස්ත්‍රය සහ වාටිය කියන්නේ මේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය නැත්තම් දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වීම අප තුළ. හලෙලුයා. මම අද එතනින් නවත්තන්නම්. ඔබට තේරුණා කියලා මම විශ්වාස කරනවා. අපි ආලේපය ගැන තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්නට යනවා ඉදිරි කාලයේදී. අපි මොහොතක් වෙලාව අරගෙන අපි යාඥා කරමු. ඔබ දැස් වස්සාගෙන ඔබට පුළුවන් ඔබගේ අත් දෙකම උස්සලා දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත හදවතකින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. සුදු ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබ දුන්නා
දුන්නා වූ මේ ලස්සන වචනයට ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ මුළු හදවතින් අපිට මේ දේ කියලා දෙනවා වගේ ස්වාමිනී. අපිත් මුළු හදවතින් මේ දේ රිසීව් කරනවා ස්වාමී. අපි ලබා ගන්නවා ස්වාමිනී. ඔබගේ පරිණත භාවය, ඔබ දී තියෙන වගකීම ස්වාමිනී. ඔබ දී තිබෙනා වූ හැම ලස්සන දෙයක්ම අපේ ජීවිතේ ඉෂ්ට වුණ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. මේ දුන්නා වූ පවුලට මම ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ආශිර්වාද කළ මැනව ස්වාමීන් වහන්සේ. දේව වචනේ ඉගෙන ගනිමින් මුළු හදවතින් ඔවුන් ආසාවෙන් ඉගෙන ගන්නා වූ මේ වචනය ඔවුන්ගේ ජීවිතේ මුල් ඇදගෙන ස්වාමිනී ඵල දරන්ට සාක්ෂිකාරයන් වෙන්න ඔබ ඉඩ දුන්න නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබගේ අනුග්‍රහයට ස්තුතියි ස්වාමිනී. ඔබගේ දයාව, ඔබගේ කරුණාවට ස්තුතියි ස්වාමිනී. ඔබ දුන්නා වූ මේ ලස්සන පවුලට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි